හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අදත් ඔබ හැම දිනෙකම බොහොම සද්ධාවෙන් සූදානම් වෙලා ඉන්නේ සිත්නෙත් අසපුව උතුම් ධර්ම දේශනාව ශ්‍රවණය කරන්න. අද දවසේ මේ ධර්ම දේශනාවේ දායකත්වය මිත්සිරි ලාලනී පොන්නම් පෙරුම මහත්මිය, ඒ වගේම හිමාලි ධම්මිකා මදනායක මහත්මිය ඇතුළු පින්වතුන් අද ධර්ම දේශනාවේ දායකත්වයෙන් සම්බන්ධ වෙනවා. ඒ හැම දිනාටමත් ඔබ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කරන ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් මේ උතුම් ධර්ම ශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වේවා කියලා අපි මුලින්ම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. පින්වතුනි, අද අපි විමසලා බලන්නේ මේ ඥාති ප්‍රේතයන්ට පින් ලැබෙන ආකාරය, ඒ වගේම මිය පරලොව ගිහිල්ලා ප්‍රේත ලෝකවල ඉන්න ඥාතීන්, බොහෝ වෙලාවට පින් අපේක්ෂාවෙන් ඉන්න ඥාතීන්ට ඔබ කරන පින් දහම් සමහර වෙලාවට පින් ගන්න පුළුවන්ද, පින් ගන්න බැරිද, ඒ වගේ ප්‍රශ්න බොහොමයක් බොහෝ දෙනෙක් තුල ඇති වෙනවා. බොහෝ වෙලාවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා තමන්ගේ ඥාතීන් මිය පරලොව ගියාට පස්සේ ඒ ඥාතීන්ව සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම කෙනෙක්ගේ යුතුයකමක් වෙනවා. ඒක ඥාති සංග්‍රහයක්. ඔබේ දෙමව්පියෝ වෙන්න පුළුවන්, ඔබේ ඥාතියෙක් වෙන්න පුළුවන්. කෙනෙක් මිය පරලොව ගියාට පස්සේ ඒ කෙනා සිහි කරලා ඔබට කරන්න පුළුවන් එකම දේ තමයි පින් දහම් කරලා ඔවුන්ට පින් අනුමෝදන් කිරීම. අතින් අතට යමක් දෙන්න පුළුවන් කමක් නැහැ. බොහෝ වෙලාවට ඔබේ දෙමව්පියෝ ඥාතීන් මේ අය ජීවතුන් අතර ඉන්නේ නැද්දිනම් ඔබට අතින් අතට යමක් දෙන්න පුළුවන්කම තියෙනවා. සමහර වෙලාවට අවුරුදු කාලේ එනකොට දෙමව්පියන්ට ඥාතීන්ට ඔබ අලුත් ඇඳුම් අරගෙන අතින් අතට ඇඳුමක් දෙන්න පුළුවන්. ආස කරන ආහාර පාන කෑම බීම ගෙනහල්ලා අතින් අතට යමක් දෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මිය පරලොව ගිය ඥාතීන් සමහර වෙලාවට ප්‍රේත අපායවල වල සමහර තැන්වල ඉඳගෙන පින් ගන්න පුළුවන් තැන්වල හිටියොත්, හැබැයි මේ ඥාතීන්ට වෙනදා වගේ අතින් අතට යමක් දෙන්න පුළුවන්කමක් නැහැ. ඔබට පුළුවන් එකම දේ තමයි ඔවුන් වෙනුවෙන් පින් දහම් කරලා ඒ පින් ඔවුන්ට අනුමෝදන් කිරීම. එහෙම පින් අනුමෝදන් කිරීම තුළ පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන් සාදුකාර දීදී ඒ පින් අනුමෝදන් වෙනවා. එතකොට ඔවුන්ට ඒ පිනට අනුව ඒ සැප සම්පත් පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනා අතර ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. බොහෝ වෙලාවට කෙනෙකුට හිතෙන්න පුළුවන් මිය පරලොව ගිය හැමෝම පින් ගන්නවද? පින්වතුනි, මිය පරලොව යන ඥාතීන් අතර සමහරු මරණින් මත්තේ බොහෝ බලවත් අකුසල් බලවත් වෙලා මරණින් මත්තේ නිරයට වැටෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ කොහේ යනවද කියලා. අපි හිතමු කෙනෙක් මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා නිරේටම වැටුණා කියලා. මේ මනුස්ස ලෝකේ ඥාතීන් 7 දවසේ පින්කම් කරනවා, 3 මාසෙ පින්කම් කරනවා, අවුරුද්දේ පින්කම් කරනවා, සමහර වෙලාවට උන්ට පින් දෙනවා. හැබැයි මේ මොන පින්කම් කරත් නිරේ ඉන්න කෙනාට ඒ පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඔහුට ඒ පින් ලැබෙන්නේ නැහැ. ඔහුට ඒ පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා යම් කිසි කෙනෙක් නිරේට වැටුනොත් පින් ගන්න බැරි අභව්‍ය ස්ථානයක් තමයි නිරේ කියලා කියන්නේ. ඊළඟට යම් කිසි කෙනෙක් තිරිසන් ලෝකේ උපදිනවා. ඔබ දැකලා ඇති තිරිසන් සත්තු මේ කවුරුත් දෙන පින් නිසා තිරිසන් සත්තුන්ට ආහාර පාන පහළ වෙලා කුසගිනි නිවෙනව නෙවෙයි. ඒ තිරිසන් සත්වයන් තම තමන්ට ආහාර පාන ඔවුන් හොයාගන්න. සමහරු ගස්වල ගෙඩි, එක්ක පොතු, සමහර වෙලාවට නොයෙක් දේවල් සතුන් ආහාර කරගෙන ගොදුරු කරගෙන ජීවත් වෙන තිරිසන් සත්තු ඉන්නවා. ඔවුන් යම් කිසි දෙයකින් සමහරලාවට ගස්වල තියෙන මල් පැණි වෙන්න පුළුවන්, ගෙඩියක් වෙන්න පුළුවන්, කුණු වෙලා යන දෙයක් වෙන්න පුළුවන්. යම් කිසි ආහාර පාන ඔවුන්ම හොයාගෙන ගිහිල්ලා ඔවුන්ගේ කුසගිනි නිවා ගන්න. ඒ ඇරෙන්න පෙර ජීවිතේ ඥාතීන් නෑදෑයෝ දෙන පින්කම් නිසා, ඒ කරන පින් නිසා තිරිසන් ලෝකේ ඉන්න සත්ත්වයන්ට ආහාර පාන පහළ වෙනව නෙවෙයි. ඊළඟට පින්වතුනි, අපි හිතමු මිය පරලොව යන කෙනා මරණ මංචකේ කරපු පිනක්ම බලවත් වෙලා එයා මනුස්ස ලෝකෙටම ආව කියලා හිතන්න. දැන් එයා මනුස්ස ලෝකෙ ඉපදිලා ජීවත් වෙනවා. සමහරවිට යාගේ පෙර ජීවිතේ ඥාතින් අනේ අපේ අම්මා නැති වෙලා දැන් අවුරුද්දයි, අවුරුදු 5යි, අවුරුදු 10යි
දැන් මේ 20 වෙනි අවුරුද්ද එහෙම සිහි කර කර එහෙ පින් කරනවා වෙන්න පුළුවන්. හැබැයි මනුස්ස ලෝකේ ඉන්න කාටවත් එහෙ පින්කම් කරනකොට ගෙවල් වල කෑම බීම පහළ වෙන්නේ නැහැ. Tamanට ඇඳුම් පැළඳුම් වස්ත්‍ර පහළ වෙන්නේ නැහැ. එතකොට මනුස්ස ලෝකේ ඉපදුනොත් දන්නෙත් නෑ පෙර ජීවිතේ නෑ දැව හි පින්කම් කරත් ඒ පින් අරගෙන ඔවුන් සුවපත් වෙනව නෙමෙයි. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ඉතින් එහෙමනම් ඒ පින අහක යනවාද? බුදුරජාණන් වහන්සේගෙන් ওই ප්‍රශ්නෙම ජානුස්සෝනි කියලා බ්‍රාහ්මණෙක් අහනවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි ඥාතීන් උදෙසා පින් කරනවා පින්කම් කරනවා උන්ට පින් දෙනවා. මේ පින් ඔවුන් ගන්නවද? පින් ගන්නේ නැති වුණොත් පින් ගන්න බැරි වුණොත් ඒ පින අහක යනවද කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ දීර්ඝ සංසාර ගමනේ අපේ ඥාතීන් වෙච්ච පිරිස මෙපමණයි කියලා අපිට ඉලක්කමකින් කියන්න පුළුවන් කමක් නැහැ. සමහර වෙලාවට අපි හිතන්නේ අනේ අපි මේ ජීවිතේ අනේ අපේ නැති වෙච්ච අම්මා කියලා හිතනවා. හැබැයි ඒ අම්මා සුගතියක ඉන්නවා කියලා හිතමු. පෙර සංසාරේ අම්මාවරු වෙච්ච කී දෙනෙක් නම් පින් ගන්න බලාගෙන නැද්ද අපේ ඥාති සම්බන්ධතා ඇති. මොකද പ്രേත ලෝකයකට වැටුනොත් දුගතියකට වැටුනොත් අවුරුදු සමහරු ලක්ෂ ගණන් බුද්ධාංකුර ගණන් പ്രേත අපායේ දුක් විඳිනවා. ඒ නිසා ඔබ අහලා ඇති දවසක් සාරිපුත්ත මහරහතන් වහන්සේ උන්වහන්සේ ප්‍රඥාවන්තයන්ගෙන් අග්‍රම කෙනා ධර්ම සේනාධිපතින් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට ඇට සැකිල්ලක් වගේ ප්‍රේතයක් පෙනී හිටියා පඳුරක් අස්සේ ඉඳන් ඉදිරියට ඇවිල්ලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වඩින පාරේ තමන්ව පේන්න සැලැස්සුවා. සාරිපුත්ත මහරහතන් වහන්සේ බැලුවා මුළු ඇඟේම මස් කඩා හැලින ප්‍රේතයා. මේ ප්‍රේතිය තමන්ගේ කය ඝන කරගෙන තමයි සාරිපුත්ත හාමුදුරුවෝ ඉදිරියේ පෙනී හිටියේ තමන්ගේ ස්වරූපේ පෙන්නුවා. මුළු ශරීරේම දුර්ගන්ධයක් හමනවා. ඇඟේ මස් කඩා හැලෙනවා. බොහෝ දුක් විඳින විරූපී ප්‍රේතියා. සාරිපුත්ත මහරහතන් වහන්සේට හිතුණා අනේ මෙහෙමත් අකුසල් කරලා සංසාරේ කරපු අකුසල් ගෙවන සත්වය අමනුෂ්‍යයෝ ඉන්නවානේ කියලා උන්වහන්සේ අනුකම්පාවෙන් ඒ දිහා බලලා උන්වහන්සේ පිණ්ඩපාත යන ගමන ඉදිරියට වැඩියා. එහෙම වඩිනකොට මේ ප්‍රේතිය ඇහෙන්න කියනවා අනේ ස්වාමීනි අහක බලන් යන්න එපා කීවා. මම ඔබ වහන්සේගේ ආත්ම 5කට කලින් අම්මයි කීවා. ඒ වෙලාවේ සාරිපුත්ත මහරහතන් වහන්සේ නතර වෙලා උන්වහන්සේ නුවණින් අදිෂ්ඨාන කළ බැලුවා මේ ප්‍රේතිය කියන දේ සත්‍යක්ද? එහෙම බලද්දී උන්වහන්සේට වැටහුණා මේ ප්‍රේතිය කියන්නේ සත්‍යයක්. ආත්ම 5කට කලින් එදා අම්මා ඒ ජීවිතේ රැස් කරගත් අකුසලයක් තුල මරණින් මත්තේ දුගතියට වැටුණ പ്രേත අපාය අවුරුදු දසදහස් ගණන් තාම ප්‍රේතිය. ආත්ම 5කට කලින් එදා මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ අම්මගේ කුසෙන් දරුවෙක් හැටියට බිහි වෙච්ච කෙනා තවත් ආත්ම කීපයක් ඉපදිලා මේ වෙනකොට රූපසාරී බැමිණියගේ දරුවෙක් හැටියට එදා ඉපදිලා උතුම් අරහත්වයට පත් වෙලා දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් ධර්ම සේනාධිපතීන් වහන්සේලා වැඩම කරනවා. හැබැයි ආත්ම 5කට පෙර අම්මා වෙච්ච කෙනා තාම പ്രേත ලෝකේ ප්‍රේතියක් හැටියට දුක් විඳිනවා. මේ ප්‍රේතිය පෙනී ඉඳලා කිව්වා සාරිපුත්ත හාමුදුරුවෝ අහනවා ප්‍රේතිය නුඹ මා ඉදිරියේ පෙනී ඉඳියේ මොනවයි අරමුණක් මොනවද අපේක්ෂාව මොනවද මගෙන් ඉල්ලන්නේ? එතකොට කියනවා අනේ ස්වාමීනි සා පිපාසාවෙන් මගේ ඇඟම දනවා කිව්වා. ඔබ වහන්සේට පුළුවන් නම් මං ගැන අනුකම්පා කරලා අනේ මට පින් ටිකක් අනුමෝදන් කරන්න. කවුරුත් නැහැ කිව්ව මාව සිහිපත් කළා මට පින් ටිකක් දෙන්න. අනේ ස්වාමීනි මට පින් ටිකක් අනුමෝදන් කරන්න කිව්වා. එතකොට සාරිපුත්ත හාමුදුරුවෝ විමසනවා ප්‍රේතිය නුඹ මෙච්චර කාලයක් പ്രേත ලෝකේ කුසගින්න නිවාගත්තේ කොහොමද? නුඹ කුසගින්න නිවා ගන්න ආහාර හොයාගන්නේ කොහොමද? ඔන්න බලන්න ප්‍රේතයන්ගේ ආහාර ගැන මේක තියෙනවා සාරිපුත්ත මාතා කියලා පේතවත්තුවේ සඳහන් වෙන ඔබට පේතවත්තු අරගෙන බැලුවොත් සාරිපුත්ත මාතා කියන පේතවත්තුව කියෝගෙන ගියාම ඒකේ සඳහන් වෙනවා මේ ප්‍රේතිය කියනවා ස්වාමීනි කුසගින්න නිවා ගන්න මගේ ආහාර තමයි කියනවා දරුවෝ ලැබෙනකොට ගලන ගැප්මල ඒවා අපි ආග්‍රහණය කරනවා ඒ තුලින් යම් මට්ටමකට කුසගින්න නිවෙනවා කියන මිනි පිච්චෙනකොට උතුරලා යන උරුණු තෙල් ඒවා අපි ආග්‍රහණය කරන මිනිස්සුયો කනවා බොනවා වගේ කනවා නෙමෙයි ප්‍රේතියෝ කරන්නේ ඊව ගන්ධය ආග්‍රහණය කරන ඊළඟට මලමිනී වල ඕජාව ඒවා ආග්‍රහණය කරනවා කියන
අසූචි මලමුට්ට මේ දුර්ගන්ධය හමන මේ පිළිකුල් දේවල් ආග්‍රහණය කිරීමෙන් විතරයි කියන කුසගින්න නිවෙන්. සමහර වෙලාවට ඔබට මේවා කියන කොටත් ඇහෙන කොටත් හිතෙන්න පුළුවන් අපෝ මහා පිළිකුල් දේවල්නේ කියලා. හැබැයි ඒ සත්වයන්ට ඒවා තමයි ආහාර වෙන්නේ. ඔබ හිතන්න ඔබට අසූචි පිළිකුල් වුණාට ඌරෙකුට ඌරට ඒක සුදා භෝජනය වගේ අසූචි කියන්නේ ඔහුගේ ආහාරය. ඒ වගේ තමයි සමහර පණුවෝ ඉන්නවා සමහර සත්වයෝ ඉන්නවා ඔවුන්ගේ ආහාර තමයි ඒවා. ඒ වගේ කුසගින්න වැඩි වෙනකොට වෙන කිසිම දෙයකින් කුසගින්න නිවෙන්නේ නැත්නම් කුසගින්න යම් මට්ටමින් හරි නිවෙන දෙයක් තියෙනවා නම් ඒක පිළිකුල් වුණත් ඒක ආහාරයට ගන්න සත්වයෝ ඉන්නවා. දැන් මිනිස්සුયો ගැනම හිතන්න කෙනෙකුට සල්ලි තියෙනවා නම් කෑම බීම ටික හොයාගන්න පුළුවන් නම් මොනවා හරි හොඳ දෙයක් කනවා. හැබැයි මිනිස්සු ඉන්නවා මේ ලෝකේ ඉදා වේලවත් හම්බ කරගන්න බැරුව. හොඳට ආහාරයක් ගන්න බැරි බොහෝ අසරණ මිනිස්සු සමහර වෙලාවට කන්න නැති වෙනකොට පිළුණු වෙච්ච දේවල් පවා කනවා. ඔබ අහලා ඇති බැමිණිතියා සාය ඇති වෙච්ච වෙලාවේ ලංකාවේ විශාල නියඟයක් දුර්භික්ෂයක් ඇති වෙච්ච වෙලාවේ එදා මිනිස්සු කන්න නැති වෙනකොට දරුණු වෙලා අන්තිමට මිනිමස් කන්න පෙළඹුණා කියන. එතකොට මිනිස්සු කන්න නැති වෙනකොට ඕනෑම දෙයක් ඔබ දැකලා ඇති සමහර හිඟන්නු බඩකින් නැතිවෙච්ච මිනිස්සු කුණු බාක්‍ය අවසන ඔබ දැකලා ඇති. එතකොට අපිට පේනවා කුසගින්න දැනෙනකොට පිළුණු වෙච්ච දෙයක් වේවා නොකරන දෙයක් වේවා කුසගින්න නිවාගන්න ඕනෙම දෙයක් කන්න මිනිස්සෙක් පෙළඹෙනවා. ඒ වගේ තමයි මේ പ്രേත කොට්ටාසත්. මේ പ്രേතයන්ගේ කුසගින්න නිවෙන්නේ එවැනි පිළිකුල් දේවල් තුලින් විතර නම් ඕන් අකමැත්තෙන් වුණත් ඒ දේ ආග්‍රහණය කරලා කුසගින්න නිවාගන්න පෙළඹෙනවා කුසගිනි වේදනාව දරා ගන්න බැරි නිසා. කල්ප 91කට පෙර ඥාති සම්බන්ධතා ඇති පිරිසක් එදා රැස් කරගත් අකුසල් වලින් නිරේට වැටුණා. කල්ප 91ක්ම අපායේ පැහිලා අපායෙන් අපායට වැටිලා මේ මහා බද්ද කල්පේ කකුසඳ බුදුරජාණන් වහන්සේ පහළ වෙනවත් සමගම මේ නිරිසත්වයන් පිරිස නිරේන් චුත වෙලා ප්‍රේත ලෝකෙ පහළ වුණා. හැබැයි පෙර බුද්ධ ශාසනයක සාංගික දේපල සංඝසතු දේවල් හොරා කාපු පිරිසක්. ඒකේ අකුසල විපාකයෙන් තමයි මේ ප්‍රේතයෝ වෙලා පහළ වුණේ. මේ පිරිස දහස් ගානක ප්‍රේත කොට්ටාසය. කකුසඳ බුදුරජාණන් වහන්සේ ඉදිරියෙන් පෙනී ඉඳලා බොහෝම බැගෑපත්ව හඬා වැළපිලා සා පිපාසාව ගැන කියලා පින් ඉල්ලුවා. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපි සා පිපාසාවෙන් දැවෙනවා කියලා. හැබැයි කකුසඳ බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි. උන්වහන්සේ මහා කරුණාවෙන් බැලුවා මේ ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්ද? පින් ගන්න පුළුවන් කමක් නැහැ. අකුසලයේ බලවත්. එදා කකුසඳ බුදුරජාණන් වහන්සේ දේශනා කරා ප්‍රේතයිනේ නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කිව්වා. හැබැයි අනාගතයේ පහළ වෙනවා කෝණාගමන නම් බුදුරජාණන් වහන්සේ නම. උන්වහන්සේගේ ශාසනයවත් පින් ගන්න උත්සාහ කරන්නක ලැබෙනවා කිව්වේ නෑ. පින් ගන්න උත්සාහ කරන්නයි කිව්වා. දැන් ඔන්න මේ මහා බද්ද කල්පේ ඊළඟ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම් බලාගෙන හිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ පෙර විදිහටම මේ ප්‍රේතයෝ පෙනී හිටියයි. දේශනාවේ සඳහන් වෙනවා සමහරු ඔළුවට ගහගත්තා කියන. සමහරු පපුවට ගහගත්තා. සමහරු විලාප නැගුවා කියන බිම හැපුණා කියන. තමන්ගේ වේදනාව ගැන කියා එහෙම තමයි ප්‍රේතයෝ දුක් විඳින්නේ. දැන් හිතන්න මනුස්ස ලෝකේ නම් කන්න නැත්නම් දවස් කීපයක් ඉවසලා ඉඳලා කන්න නැති වුණොත් මැරෙනවා. දවස් කීපයක් ඉඳී. හැබැයි ආහාර නැතිවීම තුළ මරණයට පත් වෙලා කොහේ හෝ උපත කරා යනවා. හැබැයි මේ ප්‍රේතයෝ කියලා කියන්නේ සියුම් ශරීර ඇති කොටසක්. අර අකුසලයේ ගෙවෙනකන් චුත වීමක් වෙන්නේ නැහැ. වේදනාව විඳිනවා. වේදනාව දැනෙනවා. විලාප දෙනවා, ඔළුවට ගහ ගන්නවා, බිම හැපෙනවා, පෙරලෙනවා, පපුවට ගහ ගන්නවා, කුසගිනි වේදනාව විඳිනවා. හැබැයි ආත්මෙන් චුත වෙලා යන්නේ. ඒ වේදනාව විඳ පැයක් දෙකක් දවසක් අවුරුද්දක් නෙවෙයි. ඊළඟ බුදුහාඳුරෝ පහළ වෙනකොනුත් ඒ වේදනාවෙන්ම හිටියා. කෝණාගමන බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් පෙනී ඉඳලා අර විදිහටම දුක කියලා පින් ඉල්ලුවා. කෝණාගමන බුදුරජාණන් වහන්සේත් මහා කරුණාවෙන් බැලුවා. හැබැයි ප්‍රේතයන්ගේ අකුසල් බොහෝ බලවත්. උන්වහන්සේ දේශනා කරා ප්‍රේතයිනි නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් පින් ගන්න බෑ කියලා.
ඊළඟට පහළ වෙනවා කිව්වා කාශ්‍යප කියලා බුදුරජාණන් වහන්සේ නමක්. ඒ කාලේ උත්සාහ කළා බලන්න කිව්වා. එතකොට මේ പ്രേත පිරිස කකුසඳ බුදුහාඳුරන්ගෙන් පින් ඉල්ලුවා, කොණාගමන බුද්ධ ශාසනයේ පින් ගන්න බැලුවා. ඒත් බෑ. කාශ්‍යප බුදුහාඳුරෝ පහළ වෙනකන් අර වගේම දුක් විඳ විඳ හිටියා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් පෙනී ඉඳලා ඒ විදිහටම සමහරු ඔලුවට ගහගත්තා කියනවා, සමහරු බිම හැපුණා, පොළොවට ගහගත්තා, විලාප දීලා අඬලා වැළපිලා අනේ ස්වාමීනි අපිව මුදවන්න කියලා කාශ්‍යප බුදුරජාණන් වහන්සේ ඉදිරියේත් පෙනී හිටියා. උන්වහන්සේත් මහා කරුණාවෙන් ප්‍රේතයන් ගැන අනුකම්පාවෙන් බැලුවා. හැබැයි අකුසලේ තාමත් බලවත්. ඒ වෙලේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ප්‍රේතයිනේ නුඹලට මගේ බුද්ධ ශාසනයේ පවතින තාක් නුඹලට පින් ගන්න බෑ කිව්වා. අකුසල් බලවත්. නමුත් නුඹලට අනාගතයේ පහළ වෙනවා ගෞතම නම් බුදු කෙනෙක්. අන්නේ බුද්ධ ශාසනය තුල පින් ගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා කිව්වා. අන්න යම් අස්හැස්විල්ලක් ලැබුණා. ඒ තමයි අනාගතයේ පින් ලැබෙනවා කියන වචනේ හරි බුදු කෙනෙක්ගේ බුදුමුවින් ප්‍රකාශ වුණා. අනාගත බුද්ධ ශාසනය තුල බිම්බිසාර නමින් නුඹලගේ සංසාරික ඥාති සම්බන්ධයක් ඇති කෙනෙක් එදාට රජකම් කරනවා. මේ රජ්ජුරුව තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා ආරාමයක් කරලා ශාසනයට පූජා කරලා මහා දන් දීලා දන් වැටවල් පවත්වනවා. එදාට තමන්ගේ ඥාතීන් සිහිපත් කරලා මේ පින් අනුමෝදන් කරොත් ඒ පින් අරගෙන නුඹලට සුවපත් වෙන්න පුළුවන්, ඔය ප්‍රේතාත්මෙන් අත මිදෙන්න පුළුවන් කිව්වා. හැබැයි පුංචි කාලයක් නෙමෙයි දැන් මේක දැනගත්තේ කාශ්‍යප බුදුහාඳුරන්ගේ. ඊළඟ ගෞතම බුදුරජාණන් වහන්සේ පහළ වෙනකම්ම ප්‍රේත අපායි දුක් විඳ විඳ බලාගෙන හිටියා. අනේ අපිට ගෞතම බුදුහාඳුර පහළ වෙලා හරි පින් ලැබෙයි. එහෙම හිටපු මේ ප්‍රේතයෝ ටික දැන් එදා අපේ බුදුරජාණන් වහන්සේ පහළ වුණා. බිම්බිසාර රජ්ජුරුවෝ බණහලා පැහැදිලා තමන්ගේ රාජකීය උයන කුටි සෙනසුන් හදලා වේලුවන පූජාව සිදු කරපු දවස. එදා බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයක් දීලා වේලුවන පුණ්‍ය භූමිය ඒ ගොඩනැගිලි ආරාම සියල්ලත් එක්ක පිම්බිම බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට සංඝ සතු කරලා බිම්බිසාර රජ්ජුරුවෝ පූජා කරා. දැන් මේ ප්‍රේතයෝ අහසේ පිරිලා ඉතිරිලා සමහරු පපුවට ගහගන්නවා, විලාප දෙනවා, බිම හැපෙනවා, වේදනාව දරාගෙන ඉන්න බැරිකම නිසාම. හැබැයි වෙවුල බලාගෙන හිටි අනේ අපිට දැන් පින් දෙයි, දැන් පින් දෙයි. රජ්ජුරුවෝ දැන් ඥාතීන් සිහි කළා අපිට පින් දෙයි. හැබැයි ප්‍රේතයන්ගේ අකුසලයේ කොච්චරද කියන්නේ. මෙච්චර විශාල පින්කමක් කරපු බිම්බිසාර රජ්ජුරුවන්ට මේ පින ඥාතීන් සිහිපත් කරලා පින් දෙන්න අමතක වුණා. එදා පින් දෙන්න අමතක වීමත් සමගම මේ ප්‍රේතයෝ ටික කලබල වුණා. හෝ අපි කවදානම් මිදෙන්නද? කකුසඳ බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. කොණාගමන බුදුහාමුදුරන්ගෙනුත් පින් ඉල්ලුවා. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙනුත් පින් ඉල්ලුවා. ගෞතම බුද්ධ ශාසනෙත් අපිට පින් ගන්න බැරි වුණොත් කවදානම් අපි පින් අරගෙන මේ අපායෙන් මිදෙන්නද කියලා ප්‍රේතයෝ කලබල වුණා. එහෙම කලබල වෙලා එදා රජ්ජුරුවන්ගේ මාලිගාවේ සද්ද ඇති කරනවා, දොරවල් හොල්ලනවා, බඩු පෙරලනවා. රජ්ජුරුවන්ව ටිකක් බය තැති ගැනීම ඇති කෙරෙව්වා. රජතුමා පසුවදා උදෑසනම බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා කියනවා, අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඊයේ මේ තරම් මහා විශාල පින්කමක් කරපු දවස. හැබැයි රෑ එළි වෙනකම් මාලිගාවේ මේ වගේ භයානක ශබ්ද ඇහුණා කියලා. ස්වාමීනි ඇයි මේ මගෙන් අඩුවක් වෙලාද? බුදුරජාණන් වහන්සේ බුදුවැසින් බලලා කියනවා, රජතුමනි ඔබට ඥාති ප්‍රේතයන් සිහිපත් කරලා ඥාතීන්ට පින් දෙන්න අමතක වෙලා. ඔබෙන් පින් ගන්න බලාගෙන හිටියා කියන ඔබේ සංසාරික ඥාතීන් වෙච්ච විශාල ප්‍රේත පිරිසක් පින් අරගෙන මිදෙන්න බලාගෙන හිටියා කියලා ඔය අතීත කතාව කියලා බුදුරජාණන් වහන්සේ වදාලා, රජතුමනි ඥාතීන්ට අනුග්‍රහ පිණිස දානයක් දීලා බුද්ධ ප්‍රමුඛ සංඝයාට ඥාතීන්ට පින් දෙන්න කිව්වා. රජ්ජුරුවන්ට තමන්ගේ සංසාරික ඥාතීන් ගැන අනුකම්පා හිතලා, ස්වාමිනී එහෙමනම් හෙට දවසේ සිට මගේ මාලිගාවට සංඝ පිරිස සමග දින 7ක්ම දානෙට වඩින සේක්වා කියලා දවස් 7ක්ම ආරාධනා කරා දානෙට. බුදුරජාණන් වහන්සේ සංඝයා පිරිවරාගෙන මාලිගාවට දානෙට වැඩියා. එදා දානී බෙදන්න පෙර බුදුරජාණන් වහන්සේ අධිෂ්ඨානයක් කරා, රජතුමාට බුද්ධ අධිෂ්ඨානයේ මත මේ ඥාති ප්‍රේතයන් පෙනේවා කියලා අධිෂ්ඨාන කරනවා සමගම රජ්ජුරුවන්ට පේන්න ගත්තා විශාල දහස් සංඛ්‍යාත ප්‍රේත පිරිසක්.
සමහරු වේදනාවෙන් බිම හැපෙනවා, සමහරු පොළොවේ ඔළුව ගහගන්නවා, පපුවට අතින් ගහගන්නවා, ඔළුවට ගහගන්නවා, පෙරලෙනවා, වේදනාවෙන් දුක් විඳින ප්‍රේතයෝ දැක්කා. බුදුරජාණන් වහන්සේ වදාළ රජතුමනි දානේ පූජා කරද්දිත් ඉදම් මේ ඥාතීනං හෝතු කියලා මේ දානමේ පින මගේ ඥාතීන්ට අනුමෝදන් වෙලා සුවපත් වේවා කියලා ඥාතීන්ට පින් දෙන්න කියෝ. පැන් පූජා කරද්දිත් ඥාතීන් සිහිපත් කළා ඒ පින ඥාතීන්ට අනුමෝදන් කරන්න කියෝ. සිවුරු පිරිකර පූජා කරද්දිත් ඥාතීන් සිහිපත් කළා ඥාතීන්ට පින් දෙන්න කිව්වා. බලන්න මේ දේශනාවේ සඳහන් වෙනවා එදා භික්ෂූන් වහන්සේලාට බුද්ධ ප්‍රමුඛ සංඝයාට දානීය පූජා කරලා පින් දෙනකොට ඒ ඥාතීන්ගේ කුසගින්න සංසිඳුණා කියන. කුසගිනි නිවුණා. පැන් පූජා කරලා පින් දෙනකොට පිපාසි සංසිඳුණා. පැන් පොකුණු පහළ වුණා කියන. ඒ වගේම සිවුරු පිරිකර පූජා කරලා පින් දෙනකොට ප්‍රේතයන්ගේ ශරීරවලට වස්ත්‍ර පහළ වෙන්න පටන් ගත්තා. අර කුසගිනි වේදනා සංසිඳිලා බොහෝ සැප සම්පත් ප්‍රේතයන්ට පහළ වුණා කියනවා. එතකොට අපිට පේනවා අපි පින් දහම් කරලා ඒ පින් අනුමෝදන් කරනකොට ඒ කරන පිනට අනුව ඥාතීන්ට පින් ගන්න පුළුවන් තැන්වල ඉන්න ඥාතීන්ට පින් ලැබෙනවා. හැබැයි පින්වතුනි ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඔබ සමහර වෙලාවට ඔය අහලා තියෙන්නේ එක ප්‍රේත කොට්ටාසයක් දෙකක් කෙනෙක් හිතන්න පුළුවන් ඔය ඔක්කොම ඉතින් එකයි තමයි ඔක්කොම ප්‍රේතයෝනේ කියලා. හැබැයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ ප්‍රේත කොට්ටාස ගණනාවක් පෙන්නන. එක ප්‍රේත කොට්ටාසයක් තමයි වන්තාස කියලා ප්‍රේත කොට්ටාසයක් ඉන්න. මේ ප්‍රේත කොට්ටාසේ සෙම් සොටු විතරයි කියන ආහාර කරගන්න. මේ වත්තාස කියන ප්‍රේත කොට්ටාසේ සෙම් සොටු පමණක් ආහාර කරගන්න ප්‍රේත කොටසක්. කවුරු හරි හොටු ටිකක් සූර්ලා විසි කරානම් කාර්ලා කෙල ගැහුවනම් ප්‍රේතයෝ මේවා ආග්‍රහණය කරනවා කියන මේක උරා බොනවා කියන මේක මිනිස්සුන්ගේ ඇහැට පේන දෙයක් නෙමෙයි. ඒවා ආහාර කරගන්න එක ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා කියන. ඔවුන්ට පින් ගන්න බෑ. දැන් බලන්න සමහර ලාවට ඔබට මේ ප්‍රේතයෝ කියපු ගම කොහොමද එහෙම වෙන්නේ කියලා හිතෙන්න පුළුවන්. හැබැයි සමහර වෙලාවට මේවා ආහාර කරගන්න සත්තු ඉන්නවා. සමහර ලාවට ඔබ විසි කරන දේ දැන් හිතන්න කෙනෙක් සමහර ලාවට කෙනෙකුට මොනවා හරි කාපු දෙයක් කටෙන් කාර්ලා විසි කරා කියලා ඒක වහගන්න කූඹි නැද්ද? ඒක ආහාර කරගන්න සත්තු නැද්ද? ඒ වගේ තමයි ප්‍රේතයෝ. ඔවුන්ගේ ආහාර ඔවුන් මේක උරා බීලා උන්ව ආග්‍රහණය කරලා ඒකෙන් කුසගින්න නිවා ගන්න. ඒ වගේ හැබැයි ඒ ප්‍රේත කොට්ටාසෙට පින් ගන්න බෑ කියන ඔවුන් සෙම්සොටු පමණයි ආහාර කරගන්න. කොච්චර නෑදෑයෝ පින්කම් කරලා පින් දුන්නත් ඔවුන්ට පින් අරගෙන සුවපත් වෙන්න බෑ. ඊළඟට කුණුපාස කියලා ප්‍රේත කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා. මේ කුණුපාස කියන ප්‍රේතයක් මිනිසුන්ගේ සතුන්ගේ මලකුණු තමයි කියන ආහාර කරගන්න. වෙන කිසිම පිනක් අනුමෝදන් වෙන්න බෑ කියන. කොච්චර පින්කම් කළා මහා පින්කම් කළා ඥාතීන් සිහි කර කර පින් දුන්නත් මේ මිය පරලොව ගියා කෙනා ඉපදිලා ඉන්නේ කුණුපාස කියන ප්‍රේත කොට්ටාසේ නම් ඔහුට ඒ පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඔහු මලකුණු වල ඕජාව මිනි කුණු වෙලා යනකොට ඔබ දන්නවා විශාල දුර්ගන්ධයක් හමනවා. හැබැයි මිනිස්සුන්ට සමහරුන්ට ඉන්න පුළුවන් කමක් නැහැ. ඒ මලමිනී වල දුර්ගන්ධය. දැන් බලන්න මිනි පැත්තක තියම ඔබ හිතන්න සතෙක් මැරිලා කුණු වෙලා. සමහර වෙලාවට සත්තු මැරිලා ගෙවල් වල එක්ක මිනිහු කුණු වෙලා සමහර ලාවට සර්පෙක් මැරිලා කුණු වෙලා මොකෙක් හරි සතෙක් ඉඩමේ වත්තක කුණු වෙලා නම් ඒ ඉඩමේවත් ඉන්න බැරි විශාල දුර්ගන්ධයක් මිනිස්සුන්ට දැනෙනවා. හැබැයි ඒ දුර්ගන්ධය හොයාගෙන එනවා අමනුෂ්‍යයෝ. කුණුපාස කියන ප්‍රේතයන් එවැනි දුර්ගන්ධය සතුන් මැරිච්ච මල කුණුවල මිනිස්යන්ගේ මල කුණුවල මේ මිනි කුණුවල ගලන දුර්ගන්ධය ආග්‍රහණය කරමින් ඒක උරාවමින් ඒ තුල කුසගින්න නිවා ගන්න අමනුෂ්‍ය කොටස් ඉන්නවා. දැන් ඒවා ආහාර කරගන්න පණුව ඉන්නේ. ඒවා ආහාර කරගන්න සත්තු ඉන්නේ. සමහර සතෙක් මැරිලා කුණු වෙනකොට මල කුණේ කුණු ගඳට ඇදිලා එනවා. සමහර කබරයෝ ඉන්නවා. සත්තු ඉන්නවා. ගිජුලි හිනියෝ ඉන්නවා. මේ මාස් කඩාගෙන ගිහිලා ආහාර කරගන්න පණුව ඉන්නවා. ඒ වගේ ඒවා ආහාර කරගන්න ඇදිලා ඉන්න අමනුෂ්‍යයෝ ඉන්නවා. ඒ අමනුෂ්‍යයන්ට කියන්නේ කුණුපාස කියන ප්‍රේත කොට්ටාසෙ. ඒ අයට පින් ගන්න පුළුවන් කමක් නැහැ කියන. ඊළඟට තවත් ප්‍රේත කොට්ටාසයක් තමයි අසූචි ආහාර කරගන්න ප්‍රේතයෝ ඉන්න. ඒ අයට කියන්නේ ගූත කාදක කියලා ප්‍රේත කොට්ටාසයක්. මේ ගූත කාදක කියන ප්‍රේත කොට්ටාසෙට වෙන කිසිම දෙයක් ආහාර කරගන්න බෑ. ඔවුන්ට එකම ආහාරයයි අසූචි වල
ඒ දුර්ගන්ධය ආග්‍රහණය කරමින් අසූචි විතරයි කියන ඔවුන්ට ආහාර කරගෙන කුසගින්න නිවා ගන්න පුළුවන්. අර අසූචි ආහාර කරගන්න පණුව ඉන්නවා සමහරලාවට. ඌරු අසූචි ආහාර කරගෙන ජීවත් වෙනවා. ඒ වගේ ගූත කාදක කියන ප්‍රේතයනුත් අසූචි තමයි කියන ආහාර කරගෙන ජීවත් වෙන්නේ. ඔවුන්ට වෙන කිසිම පින් දුන්නට පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා කටින් ගිනිදැල් විහිදෙන ප්‍රේත කොට්ටාස ඉන්නවා කියන. ඒ අයට සඳහන් කරන්නේ අග්නි ජාලමුඛ කියන ප්‍රේත කොට්ටාස. ධර්මයේ සඳහන් වෙනවා එවැනි ප්‍රේතයන් බොහෝ දෙනෙක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ලක්කන මහරහතන් වහන්සේ සමග ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන වඩිනකොට එක තැනකදී දකින්න අහසේ පාවෙලා යනවා. මුළු ශරීරෙම ගිනි ගන්නවා. ඇඳගෙන ඉන්න වස්ත්‍ර ගිනි ගන්නවා. අහසේ පාවෙලා කෑග ගහ යන විශාල ප්‍රේතෙක් අහසේ දකින්න මුගලන් හාමුදුරුවෝ. උන්වහන්සේ පුදුමෙන් වගේ බලනවා. හරිම පුදුමයි. ගිනි බෝලයක් යනවා වගේ මුළු ශරීරෙම ගිනි ගන්නවා. විලාප දෙනවා, කෑ ගහනවා, අහසේ දැවි දැවි පාවි යනවා. ඒ වෙලාවේ ලක්කන හාමුදුරුවොත් වටපිට බැලුවා මේ කාවද බලන්න කියලා උඩ බැලුවා. වටපිට බැලුවා. අනේ උන්වහන්සේට පේන්නේ නැහැ. උන්වහන්සේ අහනවා අනේ ස්වාමීනි ඔබ වහන්සේ කාවද දැක්කේ? අනේ මට පෙන්වන්න, මට කියන්න කිව්වා. එතකොට මුගලන් හාමුදුරුවෝ කියනවා දැන් මගෙන් අහන්න එපා. බුදුරජාණන් වහන්සේ ළඟදී අහන්න, එතනදී කියන්නම් කිව්වා. එදා පිණ්ඩපාතේ වැඩම කරලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. එදා තථාගතයන් වහන්සේ වේළුවනාරාමේ ගිජ්ජකූට පර්වතයේ පාමුල ඒ රජගහ නුවරමයි වේළුවනේ පිහිටලා තිබුණේ. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා වන්දනා කළ එකත් පසකින් වාඩි වෙලා දැන් ලක්කන හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අද අපි පිණ්ඩපාතේ වඩින්න මේ ගිජ්ජකූට පර්වතයෙන් පහළට බැහැගෙන එනකොට මේ මොග්ගල්ලාන පුදුමෙන් වගේ අහස දිහා බලාගෙන හිටියා කිව්වා. මම ඇහුවට කිව්වෙම නෑ කිව්වා. බුදුරජාණන් වහන්සේ ළඟදී විතරක් කියන්නම් කිව්වා. අනේ ස්වාමීනි ඊ ගැන දැනගන්න කැමතියි කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන කාවද ඔබ දැක්කේ? මුගලන් හාමුදුරුවෝ කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං අමුතුම විදි අමනුස්සයෙක් දැක්කා. කටින් ගිනිදැල් විහිදෙනවා, මුළු ශරීරෙම ගිනි ගන්න ශරීරයක් තියෙන. අහසේ පාවි යන අමනුස්සයෙක්. බුදුරජාණන් වහන්සේ වදාළ මොග්ගල්ලාන ඔය අමනුස්සයා ඊට කලින් මාත් දැක්කා කියනවා කිජ්ජකූට පර්වතයේදී. හැබැයි තථාගතයන් වහන්සේ මේ වෙනකන් කාටවත් ඒ ගැන දේශනා කරේ නෑ කියෝ. ඒකට හේතුව තමයි කිව්වා බුදුරජාණන් වහන්සේ බුදුවැසින් දැකපු දෙයක් දේශනා කරද්දී එදා මට සාක්ෂිකාරයෙක් දැකපු කෙනෙක් හිටියේ නෑ වෙන. 이르දි බල සම්පන්න භික්ෂුවක්වත් එදා හිටියේ නෑ. යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ මේක දේශනා කරද්දී සැක කරොත් පෘථග්ජනයට ශ්‍රද්ධාව පිහිටපු නැති කෙනෙකුට සැක ඇති වෙන්න පුළුවන්. ඔහොම සත්‍යෝ ඉන්නවද? කවුද දැක්කේ? දැකපු අය ඉන්නවද? ඔප්පු කරන්න පුළුවන්ද? ඔය වගේ අදහස් බොහෝ දෙනෙකුට ඇති වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දැකලා දේශනා කරද්දී කාට හරි එවැනි සැක සංකා ඇති වුණොත් ඒ කෙනාට බොහෝ කාලයක් අහිත පිනිස දුක පිනිස ඒක හේතු වෙනවා. ඒ නිසායි මොග්ගල්ලාන තථාගතයන් වහන්සේ ඔහු ගැන දේශනා කරේ නැත්තේ. නමුත් දැන් මට සාක්ෂිකාරයෙක් ඉන්නවා මේ මුගලන් හාමුදුරුවොත් ඒ අමනුෂ්‍යයා ඒ විදිහටම දැකලා මහණෙනි ඔය වෙන කවුරුත් නෙමේ කාශ්‍යප බුද්ධ ශාසනයේ මේ වගේ අකුසල් කරපු කෙනෙක්. එදා නිරේට වැටිලා දුක් විඳලා ඉතිරි අකුසල විපාක ගෙවන්නයි කියන ඔය වගේ ප්‍රේතෙක් වෙලා අහසේ ගින්නෙන් දැවෙමින් ගිනි ජාලාවක් වගේ කෑගගහ විලාප දිදී කටෙනුත් ගිනිදැල් හට ගන්නවා. මුළු ශරීරෙම ගිනිදැල් පිට වෙනවා. ඒ ගින්නෙන් තමන්ම දැවෙනවා, විලාප දිදී අහසේ පාවි යනවා. එවැනි ප්‍රේතයන් ධර්මයේ හඳුන්වන්නේ අග්නි ජාලමුඛ කියන ප්‍රේත කොට්ටාසෙ. ඒ අයටත් පින් ගන්න බෑ කියනවා. එතකොට අපි කොච්චර පින් දෙන්න උත්සාහ කරත් ඒ ප්‍රේතයන් පින් අරගෙන සුවපත් වෙන්නෙත් නෑ. ඊළඟට තවත් ප්‍රේත කොට්ටාසයක් ගැන ධර්මයේ සඳහන් වෙනවා. ඉන්දිකටු තුඩවල් වගේ ශරීරේ පිහිටලා තියෙනවා, ශරීරේ රෝම කූප. ඒ අතර තව ප්‍රේත කොට්ටාසයක් ගැන සඳහන් වෙනවා. එතන විශාල බඩක් තියෙනවා කියනවා. මහා හැලියක් වගේ විශාල බඩක් තියෙන ඉන්දිකටු තුඩක් වගේ පුංචි කටක් කියනවා තියෙන. ශරීරේ රෝම කූප උල්ව ඉන්දිකටු වගේ පිහිටපු ප්‍රේතයෝ ඉන්නවා. මේ ඉන්දිකටු තුඩක් වගේ තියෙන කටක් තියෙන ප්‍රේතයන් ඔවුන් හඳුන්වන්නේ සූචිමුඛ කියන ප්‍රේත කොට්ටාසෙ හැටියට.
එතකොට මේ සූචිමුක කියන ප්‍රේත කොට්ටාසේ ප්‍රේතයන්ට පින් ගන්නත් බෑ, ආහාරයක් ගන්නත් බෑ. කුසගින්න දැනෙනවා, විශාල කුසගින්නක්. මොකද විශාල බඩක් තියෙන, මහා හැලියක් වගේ බඩක් තියෙනවා කියලා. කුසගින්න දැනෙනවා, ආහාර හොයාගෙන යනවා. ආහාර තමයි අර පිළිකුල් දේවල්. හැබැයි ඒ හොයාගෙන ගියාට පුංචි කටක්, ඉන්දිකට තුඩක් වගේ පුංචි කටක් කියනවා කර්මානුරූපී ඔහුට පිටන්. දැන් හිතන්න කෙනෙකුට පුංචි කටක් නම් තියෙන්නේ, බඩකින්නක් තියෙනවා, විශාල ආහාර ප්‍රමාණයක් කොහේ හරි මලකුණක හරි කොහේ හරි තියෙනවා. හොයාගෙන දුවගෙන යනවා, කුසගින්න වැඩි. හැබැයි කා ගන්න බෑ, ආහාර කරගන්න බෑ, ආග්‍රහණය කළා හරි උරා බොන්නවත් පුළුවන්කමක් නැහැ, පුංචි කටක් තියෙන. මෙහෙම උපදින්නේ අකුසල විපාකවලට. මේ සංසාරේ කරපු මහා අකුසල විපාකයක් නිසා මෙවැනි ප්‍රේතයෝ වෙලා උපදිනවා. එතකොට මේ සූචිමුක කියන මේ ප්‍රේත කොට්ටාසේ ඉපදුනොත් ඔවුන්ටත් පින් ගන්න පුළුවන්කමක් නැහැ කියලා. කොච්චර තමන්ගේ ඥාතීන් පින්කම් කර අනේ අපේ ඥාතීන් කී මොන විදිහට පින් දුන්නත් ඔවුන්ට පින් ගන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, නිතර සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන තවත් ප්‍රේත කොට්ටාසයක් ඉන්නවා කියනවා. ඔවුන් හැම වෙලාවෙම ආහාර පාන ගැන පුදුම ආසාවකින් ඉන්නේ කියනවා. ඒ අය තමයි තණ්හට්ටික කියන ප්‍රේත කොට්ටාසය. මුළු ශරීරෙම දැවෙනවා කියනවා, හරියට ගින්නෙන් පිච්චෙනවා වගේ කුසගින්නෙන් දැවෙනවා කියන. කුසගින්නෙන් දැනෙන සමහර උඩු බැලි අතට වැතිරිලා කෑ ගහනවා, කුසගින්න දරාගන්න බැරුව. සා පිපාසාවෙන් මුළු ඇඟම වේලුම් කාලා පිච්චෙනවා වගේ කුසගිනි වේදනා දැනෙනවා කියන. ආහාර පාන ගැන ලොකු ආසාවක් හිතේ ඇති වෙනවා, හැබැයි කුසගිනි නිවෙන්නේ. එවැනි ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන්කමක් නැහැ. එතකොට තණ්හට්ටික කියන ප්‍රේත කොට්ටාස කෙනෙක් ඉපදුනොත් කොච්චර පින් දුන්නත් මොන විදිහට පින්කම් කරත් ඒ ප්‍රේතයන්ටත් පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්කමක් නැහැ කියන. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා, ගින්නෙහි දවන කණුවක් වගේ වේලිලා යන ශරීරයක් ඇති සුන්නිජ්ජාමක කියලා ප්‍රේත කොටසක් ගැන සඳහන් වෙනවා. මේ ප්‍රේතයන්ගේ ශරීරය හරියට මුළු ඇඟම හරියට අර වේලිච්ච පිච්චිලා ගිය දර කොටයක් වගේ කියන ශරීරය. මුළු ඇඟම ගින්නෙන් පිච්චුණා වගේ වේලිච්ච ශරීරයක් තියෙන. සමහරුන්ට එක පාරට පේන්නේ මේ කණුවක් වගේ, වේලිච්ච කණුවක් වගේ. එහෙම ප්‍රේතයෝ ඉන්න, සමහර ප්‍රේතයෝ ඉන්නවා විශාල ගලක් වගේ. මුළු ශරීරයේම පර්වතයක් වගේ තියෙන ප්‍රේත කොට්ටාස ඉන්නවා. එවැනි ප්‍රේතයන් පබ්බතංග කියලා ප්‍රේත කොට්ටාසයක් වෙන සඳහන් වෙනවා, හරියට පර්වතයක් වගේ කියන. සමහර අය ගලක් කියලා හිතලා රැවටෙනවා. මේ ගලේ හැඩයට ඉන්නේ ප්‍රේතේ. සමහරු විශාල පර්වතවලට ඇලිලා මේ පර්වත විමාන කරගෙන පර්වතයට ඇලිච්ච ප්‍රේතයෝ ඉන්නවා කියන. එවැනි ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන්කමක් නැහැ කියන. එතකොට මේ සුන්නිජ්ජාමක කියන වේලිච්ච දර කොටයක් වගේ ශරීරයක් පිහිටපු එවැනි ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන්කමක් නැහැ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා, තියුණු ආයුධ වගේ තමන්ගේ ශරීරයෙන් කැපෙන සමහර වෙලාවට සමහර අයගේ මේ රෝම කූප තියෙන තියුණු ආයුධ වගේ හැඩෙන් කියන. ඒවෙන් තමන්ගේ ශරීරයේම පීඩාවට පත් වෙනවා. තමන්ගේ ශරීරයේම කැපෙනවා, වෙන් වෙනවා. ඒ රෝම කූප තමන්ගේ ශරීරයේම පසාරු කරගෙන යනවා. එවැනි ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන්කමක් නැහැ කියන. ඒ අය ගැන සඳහන් වෙන්නේ සත්ංග කියන ප්‍රේත කොට්ටාසය කියන. ඔබ අහලා ඇති ඔය පේතවත්තුවේ සඳහන් වෙනවා. ඒ වගේම ලක්කන සූත්‍රය, සංයුත්ත නිකායේ තියෙන ලක්කන සංයුක්තේ. මේ ලක්කන සංයුක්තේ සඳහන් වෙනවා එවැනි ප්‍රේතයෝ ගැන. මුගලන් මහරහතන් වහන්සේ දකිනවා එවැනි ප්‍රේතයන්. දවසක් මුගලන් මහරහතන් වහන්සේ ওই ලක්කන මහරහතන් වහන්සේ සමගම ගිජ්ජකූට පර්වතයෙන් පහළට වඩිනකොට දකිනවා අහසේ පාවෙලා යන අමුතුම විදිහේ ප්‍රේතෙක්. මේ ශරීරයේ තියෙන රෝම කූප ඉතා තියුණු ඉන්දිකටු තුඩවල් වගේ උල් වගේ පිහිටපු රෝම කූප ඇති රෝම කූප පිරී ගිය ප්‍රේතේ. විශාල දිගටි රෝම කූප කියනවා තියෙන ඒවා ඉන්දිකටු වගේ උල් වගේ තියුණුයි කියනවා. මේ ප්‍රේතය අහසේ පාවෙනකොට තමන්ගේම රෝම කූප අහසේ කැරකිලා අර සුළඟට හමාගෙන ගිහිල්ලා වගේ එහාට මෙහාට කැරකිලා වැටෙනවා, තමන්ගේම ශරීරයට වදිනවා කියන. මූණට වදිනකොට ඒ තමන්ගේම රෝම කූපවල ඉන්දිකටු තුඩවල් වගේ තියෙන උල් වලින් මූණ පසාරු කරගෙන අනිත් පැත්තෙන් පිට වෙනවා කියන.
ඊළඟට ඒවා පපුවට වැදුනහම පපුව පසාරු කරගෙන යනවා වේදනාව විඳිනවා තමන්ගේම ශරීරයේ රෝම කූප නිසා තමන්ම පීඩාවට පත් වෙනවා කියන කෑ ගගහ විලාප දිදී මේ කර්ම ගෙවගෙව අහසේ පාවි යනවා කියන එතකොට මෙවැනි අමුතුම විදිහ දැන් අපිට අහගෙන ඉන්නකොට හිතෙනවා මෙහෙමත් ප්‍රේතයෝ මෙහෙමත් ඉන්න පුළුවන් ඒ තමයි කර්ම විපාක ගෙවන්න ඉපදිච්ච අමනුෂ්‍යයන්ගේ ශරීර සකස් වෙන හැටි මෙවැනි ප්‍රේතයන්ට පින් ගන්න බෑ කියනවා සත්හංග කියලා ප්‍රේත කොටාසේ සඳහන් වෙන්නේ තියුණු කැපෙන ආයුධ වගේ නියැති ඒ රෝම කූප ඇති උල් වගේ රෝම කූප ඇති එවැනි ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් කමක් නැහැ කියන තමන්ගේම ශරීර අවයව වලින් තමන්ම පීඩාවට විඳිනවා කියන ඊළඟට පර්වත වගේ විශාල පර්වත විමාන කරගත්ත පර්වතයට ඇලී ගිය ප්‍රේතයෝ ඉන්නවා කියන සමහර ප්‍රේතයන්ගේ මුළු ශරීරෙම පිහිටලා තියෙන පර්වතයක හැඩයෙන් කියන පබ්බතංග කියන ප්‍රේත කොට්ටාසේ ඒක සිදුවීමක් සඳහන් වෙනවා කැලේ භාවනා කරන්න ගිය භික්ෂුන් වහන්සේලා වගේ මේ මහා වනාන්තරයේ තිබ්බ විශාල පර්වතයක් උන්වහන්සේලා එදා මේ පර්වතයේ මුදුනට නැගලා කීප නමක් පර්වතයේ උඩ භාවනා කරන්න වාඩි වෙලා පර්වතයේ භාවනා කරන ටික වෙලාවක් යනකොට මේ පර්වතයේ විශාල පර්වතයේ පැද්දෙනවා වගේ දැනුණා මේ පර්වතයේ එහෙම හෙලවෙන්න ගත්ත පර්වතයේ පැද්දෙනවා උන්වහන්සේලා බය වෙලා ඉක්මනට පර්වතයෙන් පහළට බැහැලා බලනකොට මේ පර්වතයේ හැඩයෙන් ඉන්නේ විශාල ප්‍රේතෙක් මේ පබ්බතංග කියන ප්‍රේතයන්ගේ ස්වරූපේ පර්වතයේ හැඩයෙන් යුක්තයි කිය. මේ ප්‍රේතයාගේ ඇහැ කන නාසය මේ මුඛය මේ ශරීරේ හරියට අර පර්වතයකම පිහිටලා තියෙන විදිහට පර්වතයේ හැඩයෙන්මයි තියෙන්නේ. එතන හිටියා දිවස් ඇති භික්ෂුවක්. උන්වහන්සේ දිවසින් බලලා මේ ප්‍රේතයාට ඇහෙන විදිහට කතා කරා. ඇහුවා ප්‍රේතය නුඹ මේ පර්වතයක හැඩයෙන් ඉන්නවා. නුඹ කොච්චර කාලයක්ද කියනවා. මේ වගේ ඉන්නේ. බලපුහම බුද්ධාංකුර ගානකට පෙර බුදුවරුන්ගේ ශාසනවල අකුසල් කරලා මේ වගේ ප්‍රේතෙක් වෙලා ඉපදිලා මේ ප්‍රේතෙක් විදිහටම අර පර්වතයක් විදිහටම දුක් විඳින ප්‍රේතෙක්. ඒ වෙලාවේ කියනවා අනේ ස්වාමීනි මට විශාල පිපාසයක් දැනෙනවා කියන. ඔබ වහන්සේලාට පුළුවන් නම් අර ඈත තියෙන විලකින් වතුර ටිකක් අරගෙන ඇවිල්ලා මගේ මේ කට තෙමන්න කියන. අර පර්වතයේම තියෙනවා යන්තම් පුංචි කටක් වගේ පිහිටලා තියෙනවා. උන්වහන්සේලා මොකද කරේ තමන් වහන්සේලාගේ පාත්‍රවලට ගිහිල්ලා එතන තිබ්බ විලකින් වතුර අරගෙන ඇවිල්ලා මේ පර්වතයට වතුර දැම්මා කියන. අර කට වගේ තියෙන තැනට. හැබැයි මේ කොච්චර වතුර දැම්මත් දිවවත් ඔහුගේ තෙමා ගන්න පුළුවන් කමක් නැහැ කියන. ඒ තරම් පිපාසකින් තමයි කියන මේ පර්වතයක් වගේ ඉන්න ප්‍රේතයා ඒ ප්‍රේත ආත්මය තුල දුක් විඳින්නේ. එතකොට අපිට පේනවා මෙවැනි ප්‍රේතයෝ ගැනත් බුද්ධ දේශනාවල තියෙනවා. පබ්බතංග කියන ප්‍රේතයෝ ගැන. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා පිඹුරෙක් වගේ ශරීරයක් ඇති අහසේ පාවෙලා යන ප්‍රේත කොට්ටාසේ ඉන්නවා කියන. එවැනි ප්‍රේතයෝ ගැන പ്രേතවත්වයේ සඳහන් වෙනවා. අහසේ පාවෙනවා කියන දවසක් මුගලන් හාමුදුරුවෝ දකිනවා යොදුන් 12ක් දිග ප්‍රේතේ. දැන් නිකන් හිතන්න යොදුනක් කියන්නේ සැතපුම් 16. යොදුන් 12ක් දිගයි කියන පිඹුරෙක්. පිඹුරු ශරීරයක් නිකන් බැලූ බැල්මට පේන්නේ අහසේ පිඹුරෙක් පාවෙනවා වගේ. මේ පිඹුරාගේ හිසෙන් හට ගන්නවා කියන විශාල ගිනි ජාලාවක් නැට්ට දක්වාම පිච්චීගෙන ගිනි ගන්නවා. අහසේ දරණ ගහ ගන්නවා, දිග ඈදෙනවා, කැරකෙනවා, විලාප දිදී අහසේ ගින්නෙන් පිච්චි පාවෙවි යනවා කියන. එහෙම පිච්චිලා අවසන් වේගෙන යනකොට ආයෙමත් අර පිඹුරු ශරීරය ඒ විදිහටම පහළ වෙනවා කියන අහසේ. ආයෙමත් ගිනි ජාලාවක් හටගෙන ඒ ගින්නෙන්ම තමන්ගේ ශරීරය දැවීගෙන යනවා කියන. එදා බුදුරජාණන් වහන්සේ ඔය මුල් කරගෙන අතීත කතාවක් දේශනා කරපු බොහොම ලස්සන කතාවක් പ്രേතවත්වයේ සඳහන් වෙනවා එවැනි ප්‍රේතෙක් ගැන. එතකොට පිඹුරෙක් වගේ මෙවැනි ශරීර ඇති പ്രേත කොට්ටාස ඉන්නවා කියන අහසේ පාවෙන බැලූ බැල්මට පේන්නේ පිඹුරෙක් කියලා. හැබැයි මේ අමනුස්සේ පියවිය හැට පේන්නේ නැහැ. කියන්නේ පියවිය හැට පේන්නේ පිඹුරු හැටි තිරිසන් සත්තුනේ. එහෙම නෙමෙයි අහසේ පාවෙන പ്രേත කොට්ටාස ඉන්නවා කියන පිඹුරු වගේ ශරීර ඇති. එවැනි ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා විමානවල ඉපදිලා සැප දුක් දෙකම විඳින ප්‍රේත කොට්ටාස ඉන්නවා. ඒ අයට කියන වේමානික ප්‍රේතයෝ කියලා. මේ වේමානික ප්‍රේතයෝ සමහර එක වෙලාවකට සැප විඳිනවා. එක වෙලාවකට දුක් විඳිනවා. ඒ අයටත් පින් ගන්න පුළුවන් කමක් නැහැ කියනවා. දැන් බලන්න ඔබ අහලා ඇති දවසක් කොයි වගේ ප්‍රේතෙක් මුගලන් මහරහතන් වහන්සේට මුණ ගැහුණා.
මේ ප්‍රේතයා මහ වනාන්තරයක ඉන්නේ රාත්‍රී කාලෙ පුරාම දෙවි කෙනෙක් වගේ සැප විඳින ප්‍රේතේ. රාත්‍රියට දිව්‍ය විමානයක් වගේ කැලේ ඇතුලේ විමානයක් පහළ වෙන. හරියට දෙවිවරු සැප විඳිනවා වගේ අර විමානය තුල හිතන විදිහට ආහාර පාන සැප සම්පත් මේ ප්‍රේතයට පහළ වෙනවා. බොහෝ සැප විඳගෙන මේ විමානේ රාත්‍රී කාලේ සැප විඳින. හැබැයි උදෑසන අරුණෝදේ වැටෙනකොටම අර විමානේ අතුරුදහන් වෙනවා. ශරීරේ වස්ත්‍ර අතුරුදහන් වෙනවා. මස් කඩා හැලෙන්න විශාල දුර්ගන්ධයක් ශරීරයෙන් හට ගන්නකොට කර්මානුරූපීව මැවෙන ගිජුලිහිනියන් සත්වයන් තමන් වට කරගෙන තමන්ගේ ශරීරයේම මස් කඩාගෙන කනවා. දහවල් කාලේ පුරාම වනාන්තරයේ කෑග ගහ විලාප දිදී අර සත්වයන් මස් කඩාගෙන කන සත්වයන්ගෙන් බේරෙන්න දුක් විඳිනවා. හැබැයි දවල් කාලේ ගෙවිලා රාත්‍රී වෙනකොට ආයිමත් දෙවි කෙනෙක් වගේ විමාන පහළ වෙලා සැප විඳිනවා. මෙවැනි ප්‍රේතයන්ට ධර්මයේ කියන්නේ වේමානික විමාන ප්‍රේතයා. එක වෙලාවකට සැප විඳිනවා, එක වෙලාවකට දුක් විඳිනවා. මුගලන් මහරහතන් වහන්සේ අහනවා ප්‍රේතය, නුඹ රාත්‍රී කාලේ දෙවි කෙනෙක් වගේ දිව්‍ය සැප විඳිනවා. හැබැයි දවල් කාලේ බොහෝ දුක් විඳිනවා. නුඹේ ශරීරයේම සත්වයන් වට කරගෙන මස් කඩාගෙන කනවා. නුඹ කෑග ගහ විලාප දිදී මේ සත්වයන්ගෙන් බේරෙන්න වනාන්තරයේ පුරාම දුක් විඳ දුවනවා. ඇයි මේ වගේ උපතක් ලැබුවේ? එතකොට මේ ප්‍රේතයා කියනවා, අනේ ස්වාමීනි, මම පෙර මනුස්ස ලෝකෙ හිටියේ. ඒ කාලේ මං දවල් රෑ දෙකේම දඩේ මේ ගිහිල්ලා සත්තු මරාගෙන ජීවත් වෙච්ච වැද්දෙක් කියනවා. හැබැයි කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් බණ අහලා තෙරුවන් සරණ පිහිටපු මගේ මිත්‍රයෙක් හිටියා. මේ මිත්‍රයා එදා නිතර මට අවවාද කරා, ඔය සත්තු මරන්න එපා, ප්‍රාණඝාත කරන්න එපා, දඩේ මේ යන්න එපා, ඔය අකුසල් භයානකයි. හැබැයි ස්වාමීනි, මං ඒක පිළි අරගෙන මගේ වැරදි වැඩ නැවැත්තුවේ නෑ. මං දිගටම දවල් රෑ දෙකේම පව්කම් කර හිටියා. දවසක් මගේ මිත්‍රය ඇවිල්ලා මාව පොරොන්දු කරගත්තා, අඩු ගානේ දවසේ එක වෙලාවක්වත් රෑටවත් ඔය සත්තු මරණ එක නවත්තන්න, වරුවක් හරි සිල් රකින්න කියලා මාව පොරොන්දු කරා. එදා මං ඒක ඒ විදිහටම අදිෂ්ඨාන කරගෙන රාත්‍රී කාලේ මං ප්‍රාණඝාතයෙන් වැළකුණා. රාත්‍රී කාලේ මං දඩේ මේ අනේක නැවැත්තුවා, සත්තු මරණ එක නැවැත්තුවා. හැබැයි දවල් කාලේ මං දඩේ මේ ගියා, සත්තු මරමින් ජීවත් වුණා. ස්වාමීනි, ඔන්න ඔය විපාකෙ තමයි කියන මට මේ ලැබුණේ. රාත්‍රී කාලේ ප්‍රාණඝාතයෙන් වැළකීලා සිල් සමාදන් වෙලා අන්තිම කාලේ හරි ප්‍රාණඝාතයෙන් වැළකීච්ච නිසා අද රාත්‍රී කාලේ මං දිවි කෙනෙක් වගේ දිව්‍ය සැප විඳිනවා කියලා විමාන පහළ වෙනවා මට මේ වනාන්තරේ. හැබැයි මං එදා දවල් කාලේ පුරාම ආයුධ අරගෙන සතුන්ට වද දීදී ප්‍රාණඝාතී දිච්ච මම අද දවල් කාලේ මගේ ශරීරයේම මස් කඩාගෙන සත්වයන් කනවා. මගේ ශරීරේ මස් කඩා හැලෙනවා. දවල් කාලේ පුරාම මං විශාල දුකක් විඳිනවා. ස්වාමීනි, මම එදා කරපු අකුසලේ විපාක මං ගෙවන්න ওই විදිහට කිව්වා. එතකොට බලන්න, රාත්‍රී කාලේ සිල් රැක්ක, රාත්‍රී ඒකේ විපාකේ විමාන ප්‍රේතෙක් වෙලා දෙවි කෙනෙක් වගේ විමාන මැවිලා සැප විඳිනවා රාත්‍රී කාලේ. එදා මනුස්ස ලෝකේ ඉන්නේ නැද්දී දවල් කාලේ ප්‍රාණඝාත ආදී අකුසල් කර ජීවත් වුණා. ඒකේ විපාකයෙන් ප්‍රේතෙක් හැටියට දවල් කාලේ ප්‍රේතාත්මේ දුක් විඳිනවා. මෙවැනි ප්‍රේතයන් කියන්නේ වේමානික ප්‍රේතයෝ. එවැනි ප්‍රේතයන්ටත් පින් ගන්න පුළුවන් කමක් නැහැ. ඊළඟට ධර්මයේ සඳහන් වෙනවා බොහෝ බල සම්පන්න ප්‍රේත කොට්ටාසය. ඒ අය තමයි මහිද්దిక කියන ප්‍රේත කොට්ටාසි. මේ ප්‍රේතයන් පින් ගන්න කොටසක් නෙමෙයි, හැබැයි බොහොම බලවත් කියන. මේ ප්‍රේතයෝ කැලෑවල් වල වාසය කරන්නේ මහා වනාන්තර විමාන කරගෙන ඉන්න බලවත් ප්‍රේත කොට්ටාසයක් කියනවා. සමහර උක්ෂ පර්වත මහා වනාන්තර විමාන කරගෙන බොහෝ බල සම්පන්න, බොහෝ හැකියාවන් නැති ප්‍රේත කොට්ටාස ඉන්න. එවැනි ප්‍රේතයන් මහිද්దిక ප්‍රේතයන් හැටියට මේ ප්‍රේතවත් වල ධර්මයේ සඳහන් වෙනවා. එතකොට බලන්න, මේ වගේ ප්‍රේත කොට්ටාස ගණනාවක් ගැන දේශනාවල තියෙනවා. මේ කියපු ප්‍රේත කොට්ටාස එකකවත් ප්‍රේතයෝ පින් ගන්නේ නැහැ. අපි කොච්චර පින්කම් කර අනේ අපේ ඥාතීන් සුවපත් වේවා සාපිපාස හතමිදේවා සුවපත් වේවා කී පින්කම් කරත් මේ කියපු ප්‍රේත කොට්ටාස වල උපදින ප්‍රේතයන්ට පින් ගන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් පින් ගන්නේ කවුද කියලා ඔබට හිතෙන්න පුළුවන්.
පිංගතුනි පිංගන්න පුළුවන්කම තියෙන්නේ ප්‍රේත කොට්ටාස අතර ඉන්නවා පරදත්තූප කියලා ප්‍රේත කොට්ටාසය. අන්නේ ප්‍රේතයෝ හැම වෙලාවෙම අනේ අපේ ඥාතීන් දැන් අපිට පින් දෙයි දැන් අපිට පින් දෙයි. අනේ අපිව සිහිපත් කරලා දැන් පිනක් කරයි කියලා අනුන්ගෙන් පින් ගන්න බලාගෙනමයි ඉන්නේ. එවැනි පරදත්තූප කියන ප්‍රේතයන්ට ඥාතීන් දෙන පින අරගෙන සුවපත් වෙන්න පුළුවන් කියන. අන්නේ ප්‍රේත කොට්ටාස ඉපදුනොත් විතරක් එවැනි ප්‍රේතයන්ට පින් අරගෙන සුවපත් වෙන්න පුළුවන්. එතන සුවපත් වෙනවා කියන්නේ ඒ ප්‍රේත ආත්මය තුළ පිපාසෙන් හිටියානම් ටික කාලයක් පිපාසයක් නැතුව පැම්පොකුණු පහළ වෙනවා. සමහරුන්ගේ පිපාසෙ සංසිඳෙනවා. ඊළඟට කුසගින්නෙන් වේදනාව හිඳ විද හිටියානම් අර පිනේ විපාක පවතින තාක්කල් ටික කාලයක් යනකම් ආහාර පාන පහළ වෙනවා. කෑම බීම පහළ වෙනවා. කුසගිනි වේදනා නිවෙනවා. ඊළඟට වස්ත්‍ර නැතුව හිටියානම් වස්ත්‍ර පහළ වෙන ඔච්චරයි. විමාන පහළ වෙන සමහර වෙලාවට Tamanට ඉන්න විමානයක් පහළ වෙනවා. ඒ අරින්න අපිට ඕන විදිහට ප්‍රේතයන්ව දිව්‍ය ලෝකේ යවන්නවත් අපිට ඕන විදිහට මනුස්ස ලෝකේ කොහේ හරි අපි දන්න තැනක උපද්දවන්නවත් එහෙම පුළුවන්කමක් අපිට බෑ. තම තමන් රැස් කරගත්ත කර්ම අරගෙන තම තමන් සංසාරේ යන ගමනක් තියෙන. ප්‍රේත ආත්මය තුල తాවකාලික සැපයක් ලබලා දෙන්න පුළුවන්. ඒ අරින්න අපිට පින් දීලා ඔහු අපිට ඕන තැන්වල යවන්න පුළුවන්කමක් නැහැ. හැබැයි පින්වතුනි අපි පින් දෙනකොට ඒ පින් අරගෙන සමහර වෙලාවට සමහර ප්‍රේතයන් පින් අනුමෝදන් වෙනකොට තමන්ගේ පින බලවත් වෙලා හොඳ පිනක් මතුවෙලා එතනින් චුත වෙලා සුගතිය යන්නත් පුළුවන්කම තියෙනවා. හැබැයි එහෙම වෙන්නේ තමන්ගේ පෙර පිනක් හොඳට මතුවෙලා ආවොත් තමයි එතනින් චුත වෙලා පින බලවත් වෙලා යන්නේ. ඒ අරෙන්න අපිට ඕන විදිහට සංසාර ගමන තව කෙනෙක්ගේ තීරණය කරලා තව තැන්වල උපද්දවල අපිට ඕන විදිහට විඥානයක් සසර යවන්න පුළුවන්කමක් නැහැ. අන්න ඒ නිසා ඔබට මේ ප්‍රේතයන් ගැන ප්‍රේත ආත්ම ගැන පින් ලැබෙන හැටි මේ ගැන මේ දේශනාවල් අහගෙන ඉන්නකොට සංසාරය ගැන විශාල බයක් ඇති වෙන්නට ඕන. බැරි වෙලාවත් අපි මරණයට පත් වෙලා ධර්මයක් අවබෝධ කරගන්න නැතුව ජීවත් වීම තුළ මෙවැනි ප්‍රේත කොට්ටාසයක ඉපදුණොත් කාගෙනම් රැකවරණයක්. අන්නේ විදිහට හිතන්න ඔබ කොච්චරනම් මෙවැනි ප්‍රේත කොටස් වල සසර දුක් විඳලා ඇද්ද? ඒ නිසා මේ ලැබිච්ච මනුස්ස ජීවිතය තුළ අප්‍රමාදී වෙන්න අප්‍රමාදීව ධර්මයේ දියුණු කරගන්න උත්සාහ ගන්න. ඒ නිසා ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයේම අවබෝධ කරගන්නම වාසනාව ලැබේවා කියලා අපි ඔබ හැම දිනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවේ දායකත්වය මිත්සිරි ලාලනී පොන්නම් පෙරමුණ මහත්මිය ඒ වගේම හිමාලි ධම්මිකා මදනායක මහත්මිය කියන මේ පින්වතුන් තමයි දායකත්වය දරමින් කටයුතු කරන්නේ. මීගහමුල්ලවත්ත මහා කෙලියේ කුරුණෑගල පදිංචි මිත්සිරි මාලනී පොන්නම් පෙරමුණ මහත්මිය ඒ වගේම ඒ මහා කෙලිය කුරුණෑගලම පදිංචි හිමාලි ධම්මිකා මදනායක මහත්මියගේ අරමුණු තමයි 2017 ජූනි 29 වෙනි දිනට අවුරුදු 26ක් සපිරෙන නැසී ගිය දොන් මෙනියස් අප්පුහාමි පොන්නම් පෙරුම තම පියාණන් සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ වගේම 2017 සැප්තැම්බර් 24 වෙනි දිනට අවුරුදු 18ක් සපිරෙන නැසී ගිය ශිරෝමි මදනායක නැගණිය සිහිපත් කළ පින් අනුමෝදන් කිරීම. ඒ වගේ මිය පරලොව ගිය සංසාරගත සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීම අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ මිය පරලොව ගිය ඒ අම්මා තාත්තා ඇතුළු ඒ වගේම දොන් මෙනියස් අප්පුහාමි පොන්නම් පෙරුම ඒ පියාණන් ඒ වගේම මේ මෑණියන් ඒ වගේම තමන්ගේ ශිරෝමි මදනායක නැගණිය ඇතුළු සංසාරගත සියලු ඥාතීන් සාදුකාර දිදී මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අයගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා ඥාතීන්ට පින් දෙන්න. ඒ වගේම දැනට අධ්‍යාපන කටයුතු වල නිරත වන පවුලේ දූ දරුවන් ඥාතීන් සියලු දෙනාටම නැනනුවන පහළ වේවා. ඒ අයගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කරගන්න තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන සැලසීවා කියන ආශිර්වාද ප්‍රාර්ථනයත් ඒ වගේම ධර්මදේශකයන්න් වහන්සේටත් නිත් ආයතනයේ සියලු දෙනාටමත් පවුලේ සුජීවත් වෙන ඥාතීන් හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද රැකවන්න සැලසේවා කියන ආශිර්වාද ප්‍රාර්ථනය
දායකත්වයේ දරූ පින්වතුන්ගේ අරමුණු අතර සඳහන් වෙනවා. ඉතින් එහෙමනම් ඒ හැම දිනාටමත් ධර්ම ශ්‍රවණය කළ ලක්වාසී ලෝවාසී හැම දිනාටමත් නෙත් කාර්ය මණ්ඩලයේ සියලු දිනාටමත් දායකත්වයේ දරූ මෙත්සිරි ලාලනී පොන්නම් පෙරමු මහත්මිය වගේම හිමාලි ධම්මිකා මදනායක මහත්මිය ඇතුළු හැම දිනාමත් නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. ඒ හැම දිනාටම උතුම් ධර්මාවබෝධය පිණිසම මේ සියලු පින උපකාර වේවා 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 කියලා අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ත්වං සදා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නැවත සම්බන්ධ වෙනවා ඉරිදා සිටින තසපුව සමග. අපි අද දවස තුල ප්‍රේතයන් පිළිබඳ, ප්‍රේත ආත්ම පිළිබඳ, ප්‍රේත ලෝකයේ පිළිබඳව බොහොම වටින කාරණා රසක් ශ්‍රවණය කළා. දැන් සාකච්ඡාවට යමු තිබෙන මොහොත. ඒ සාකච්ඡාව තුළදී අපිට තවත් වැඩි යමක් කතා කරන්නට හැකියාවක් ලැබෙවි ආශ්‍රිතව. බොහොම ගෞරවයෙන් නැවත වාරයක් පූජනීය ගලිකමුවේ අපේ ඥානදීප හමුදුරන් වහන්සේව මෙත් අද දවස තුළදී මේ සාකච්ඡාව වෙනුවෙන් ඉර්ධ සිටින තසපුව වෙනුවෙන් බොහොම ගෞරවයෙන් පිළිගනු ලබන අවසර ස්වාමීන් වහන්සේ. හමුදුරනේ ප්‍රේත ලෝකය ගැන කතා කරනකොට මේක මේ අපේ හමුදුරනේ ප්‍රේත ලෝකයේ තියෙන්නේ මනුෂ්‍ය ලෝකෙමද? දැන් අපි දන්න තිරිසන් අපාය මනුෂ්‍ය ලෝකෙම තමයි තියෙන්නේ. ඔබ වහන්සේ අර දේශනාවේ සඳහන් කළා අහසේ පාවෙන പ്രേත කොට්ටාශයන්. එහෙම හිතනකොට මේ මනුෂ්‍ය ලෝකයේ ඇසුරේමද තියෙන പ്രേත? ඔව් ඇත්තටම මනුෂ්‍ය ලෝකයේ ඇසුරේමයි එකම දේ තමයි අපේ පියවි හැට පේන්නේ. දැන් හිතන්න අපි ජීවත් දැන් සමහරු ඒ පේන්නේ නැති නිසා තමයි ඔය නිකන් අමුතු බයක් තියෙන්නේ. එහෙම බය වෙන්න දෙයක් නැහැ. පේනවා නම් ඔය බය වෙන්නෙත් නැහැ. ඒ කියන්නේ අර හැමෝටම පේන්නේ නිකන් ඉඳලා හිටලා පේනකොනේ බයක්. දැන් අපේ ගෙවල් වල කූඹි ඉන්නවා. කූඹි දැකලා කවුරුත් දුවන්නේ නැහැ නේ. කාටවත් කූඹි දැක්ක කියලා නූල් බඳින්න වෙන්නේ නැහැ. එහෙනම් තිරිසන් අපාය දැක්කම ඒ විදිහම බය නෙවෙයි. කැරපොත්තෝ ඉන්නවා. ඒ කැරපොත්තන්ට බය කොටසක් ඉන්නවා. මකුළුවන්ට බය වෙන කොටසක් ඉන්නවා. ඉතින් ඒ වගේ ගෙවල් වල කූඹි ඉන්නවා, වෙයියෝ ඉන්නවා, පණුවෝ ඉන්නවා. කොච්චර අපේ ගෙවල් වල මේ ඉඩම තුල කොච්චර සත්තු ජීවත් වෙනවද අපිත් එක්කම. ඔව්. අපි සමාජ හුරුතලයට ඇති කරනවා. ඇති කරනවා සත්තු. එතකොට තිරිසන් සත්තුන්ට එහෙම බයක් සැකක් මිනිස්සුන්ට එහෙම කොටසක් ඉන්නවා මේ සර්පේකට බයයි. එහෙම බය තියෙනවා. මේ කියන්නේ Tamanට අනතුරක් වෙන සතුන්ට නේ බය තියෙන්නේ. ඒ ඇරෙන්න දැක්කා කියලා වෙනම අමුතු බයක් අර අමනුෂ්‍යයන්ට වගේ බයක් මිනිස්සුන්ට ඇති වෙන්නේ නැහැ. හඳුනන එතකොට ඒ අමනුෂ්‍යයන්ට වගේ බයක් ඇති වෙන්නේ නැහැ කියනකොට දැන් අපි එහෙම බැලුවාම දැන් මේ සතර අපායෙන් තිරිසන් අපායත් එක්ක බොහොම ළඟින්මයි ගනුදෙනු කරන්නේ. දැන් හැබැයි ওই අමනුෂ්‍යයෝ දකින්න භික්ෂුන් වහන්සේලා රහතන් වහන්සේලා ඒ අමනුෂ්‍යයෝ දකින්න දිවස් නුවණ